එහෙනම් පුතේ හතරවෙනි ප්‍රශ්නේ හතර රෝම ඉලක්කම් 4 හිස්තනක් ඍණ වරහනක් දාලා තියෙනවා. ඔයාලව නිකන් බය කරන්න වගේ. මොකද අපි වරහන් දැක්කම බය වෙනවන්නේ. ගානකට අලුතෙන් මොකක් හරි මොනවා හරි එකතු කරලා තියෙනවා නම් අඩු වැඩි කරලා තියෙනවා අපි චුට්ටක් බය වෙනවා. ඉතින් ඔයාලව එහෙම බය කිරීමකට තමයි ලක් කරලා තියෙන්නේ. සුදාන්ති පුතේ මට කියන්නකෝ උත්තරේ රෝමන් 4ට. වත්කම් අඩු කිරීම ඔව්. වත්කම් අඩු කිරීම ජංගම වගකීම් ජංගම වගකීම් ධන ජංගම නොවන වගකීම් සමානයි ප්‍රාග්ධනය. සමානයි ප්‍රාග්ධනය. හරි. ඊට අමතරව මොනවා හරි ලියලා තියෙනවද කවුරු හරි? ප්‍රාග්ධනය ඍණ ජංගම වත්කම් ධන ජංගම නොවන වත්කම් සමානයි වගකීම්. හරි. මොකද්ද ලියලා තියෙන්නේ? අපේ කුලිඳු ලියලා තියෙනවා ප්‍රාග්ධනය ඍණ ජංගම වත්කම් ධන ජංගම නොවන වත්කම් සමානයි වගකීම් නේ පුතේ. වගකීම්. හරි. එහෙම ලියන්නත් පුළුවන්. 5. කවුද පස්වෙනි එකට උත්තරේ දෙන්නේ? සසිඳු පුතේ මොකද්ද හිස්තැනක් තියෙනවා අඩු කිරීමක් තියෙනවා හිස්තැනක් තියෙනවා සමහනයි වගකීම්. ඍණ හිස්තැන. කියමු බලන්න. ඉක්මන් කරන්න. නැද්ද? දැන් ඔය ඔන්ලයින් පන්තියේදී සද්ද නැතිව ඉන්න අයව පන්තිය පටන් ගත්තාම මම අල්ල ගන්නවා ඈ. මිගුනි මට කියනවාද උත්තරේ? ඍණ ප්‍රාග්ධනය සමානයි වගකීම් ඍණ ජංගම වගකීම්. ඔව් වත්කම් ඍණ ප්‍රාග්ධනය සමානයි වගකීම් ඍණ ජංගම වගකීම්. ජංගම වගකීම්. හරිද මේක? වැරදි නේද? වැරදිනේ. බලන්න හරි එක කියන්නේ. ජංගම නොවන වත්කම් ඍණ ප්‍රාග්ධනය සමානයි ඉන්න ජංගම නොවන වත්කම් ඍණ ඍණ ප්‍රාග්ධනය සමානයි වගකීම් ඍණ ජංගම වත්කම්. ජංගම වත්කම්. සර් මම වෙන එකක් බලන් උත්තර දීලා තියෙනවා. නෑ වෙන එකක් බලන්න උත්තර දීලා තියෙන්නේ. දැන් හරි නේද? මෙන්න තියෙනවා හරි එක. හරි. ඊළඟ අභ්‍යාසය. මොකක්ද ඊළඟ අභ්‍යාසය?
ඒකේ කියනවා පහත සඳහන් අභ්‍යාසයේ හිස්තැනට අදාළ අගය ගණනය කරන්න. පහත සඳහන් අභ්‍යාසයේ හිස්තැනට අදාළ අගය ගණනය කරන්න. ඉතින් 10 වෙනි අභ්‍යාසයට අදාළව අපෙන් අහනම පුතේ මොකක්ද අපෙන් අහන්නේ? පහත සඳහන් අභ්‍යාසයේ ස්ථනට අදාළ අගය ගණනය කර දක්වන්න කියලා කියනවා. එහෙනම් පළවෙනි කියන්නේ ගිණුම් කරන සමීකරණයේ මූලික වශයෙන් අපිට දීලා තියෙනවා ජංගම නොවන වත්කම් සමානයි ජංගම වත්කම් ප්‍රාග්ධනය වගකීම් කියලා. පුතේ මෙතන ධන වෙන්න ඕනේ. ජංගම නොවන වත්කම් ධන ජංගම වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම් කියලා අගයන් ටිකක් ඔයාලට දීලා තියෙනවා. ඉතින් මේ දීලා තියෙන අගයන් සුළු කරලා අපිට උත්තර ටික ගන්න වෙන්නේ. මම මෙතනම උත්තර ටික දාගෙන යන්නද? ඔයාලා හදලා නේද තියෙන්නේ? ඔව් සර්. කමක් නැහැනේ කවුරු හරි කියනවා නම් එකින් එක හදන්න ඕන කියලා මම එහෙම උනොත් හදනවා. පුතේ එහෙම ඕන නම් මට මැසේජ් එකක් හරි දාන්න. මම හදන්න ඕනද එකින් එක? හදන්නම්කෝ. කවුරු හරි මට මේ ගාන කියන්න පුතේ මං අහද්දි. නැත්තම් වෙලා යනවා බල කරන්න ගියාම එකයි. හරි. ජංගම වත්කම් ධන ජංගම නොවන වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම්. රෝමන් 1 පුතේ කවුරු හරි මට රෝමන් 1 කියාගෙන යන්න තියෙන අගයන් සහ ස්ථානට අපිට හොයන්න තියෙන එකත් එක්කම ලක්ෂ 2.50,000 හොව් ජංගම වත්කම් කීයද? ලක්ෂ 2.50,000යි. ලක්ෂ 2යි ජංගම නොවන වත්කම් 50 සර් ජංගම නොවන වත්කම් 250යි නේද? 250යි බිංදු 3යි. එහෙම කියන්නේ 250යි බිංදු 3යි. ජංගම නොවන වත්කම් සර් අපිට එහෙම නෙමෙයි දීලා තියෙන්නේ ජංගම නොවන වත්කම් දාන. සෝ මේකම අනිත් තමයි. පැත්ත දීලා තියෙන්නේ. මේ අනිත් පැත්ත ලියලා තියෙනනේ. කියන්න බෑ ඉතින්. ජංගම වත්කම්. දැන් හරි නේද? මේක හොයන්න තියෙනවා. ජංගම වත්කම් 110යි බිංදු 3යි. හොයන්න තියෙන එකනේ ජංගම වත්කම්. ඒක කියන්න එපා. මම ඉතින් මේ හොයන්න හදන්න. ප්‍රාග්ධනය කියද ලක්ෂයයි නේද? 300යි බිංදු 3යි. ලක්ෂ 3යි. වගකීම් 60යි බිංදු 3යි. වගකීම් 60,000. එහෙනම් අපි මේක සුළු කරගෙන යන්න ඕන. අපි ජංගම වත්කම් දන්නේ නැහැ. මෙතන අපිට එනවා 3,60,000ක එකතුවක්. ඕකෙන් අපි අඩු කරනවා 2,50,000ක්. ඇයි අපි ධන එකක් මේ පැත්තට එනකොට ඒක අඩු කරන්න ඕන. අපිට උත්තරේ එනවා ජංගම වත්කම් සමානයි 1,10,000ක්. 110යි බිංදු 3ක්. දැන් මේ බලන්නකෝ. දැන් මෙහෙම ගිණුම් කරන සමීකරණයට මෙහෙම උත්තරයක් ආපුවාම මම ඔයාලට චූටි දෙයක් කියන්න හදන්නේ. මේ සමාන කිරීමක දෙපැත්ත තියෙන අගයන් සමාන වෙන්න ඕන කියලා අපි කියනවනේ. දැන් බලමු අපි මේකෙන් එකමට මේක සමාන වෙනවද කියලා. ආයෙ ලියාගෙන ජංගම නොවන වත්කම්
ධන ජංගම වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම්. දැන් අපි හොයාගත්තා ජංගම නොවන වත්කම් 2,50,000යි ජංගම වත්කම් 1,10,000යි ප්‍රාග්ධනය 3,00,000යි වගකීම් 60,000යි. දෙපැත්තම අපි එකතු කරලා බලමු. 3,60,000යි. මේ පැත්තත් 3,60,000යි. සමානයි නේද පුතේ දෙපැත්තම? දැන් හොඳට මතක තියාගන්න ව්‍යාපාරයක මේ තියෙන වත්කම් වලට සමාන වෙන්න ඕන ඒ ව්‍යාපාරයේ ප්‍රාග්ධනය සහ වගකීම. මම ඔයාලට වැදගත් දෙයක් කියලා දුන්නේ මොකද්ද? යම් කිසි ව්‍යාපාරයක වත්කමට ඒ ව්‍යාපාරයේ තියෙන වත්කම් වලට සමාන වෙන්න ඕන ඒ ව්‍යාපාරයේ ප්‍රාග්ධනය සහ වගකීම් වල මෙන්න මේ දෙකේ එකතුව සමාන වෙන්න ඕන. එහෙනම් අපි ඔක අමතක කරන්නේ නැහැ. මින් ඉස්සරහට රෝමන් 2 මං ආයෙ ලියා ගන්නවා ජංගම නොවන වත්කම් ධන ජංගම වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම්. නදිනි කියන්නකෝ. පුතේ ජංගම නොවන වත්කම් හොයන්න තියෙන්නේ. ආහා ජංගම වත්කම් 30,000යි ප්‍රාග්ධනය 140.3යි 1,40,000යි වගකීම් 80,000යි. වගකීම් 80,000යි. අපි ඔයම සුළු කරන්න පුළුවන් එක අපිට අග් ගාලා සුළු කරලා දානවා. 2.20ක් එනවා අපිට 30,000යි දිගට යන්න ඕනේ. 30,000ත් මේ පැත්තට ගෙනාපුවම ඍණ 30,000 වෙනවා. අපි හොයන්න ඕන ජංගම නොවන වත්කම්. එහෙනම් අපිට උත්තරේ එනවා ජංගම නොවන වත්කම් 1,90,000යි. රෝමන් 3 ජංගම නොවන වත්කම් ධන ජංගම වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම්. කියාගෙන යන්න. ජංගම නොවන වත්කම් 3,00,000යි ජංගම වත්කම් 70,000යි ප්‍රාග්ධනය සහ හොයන්න තියෙන්නේ වගකීම් ප්‍රාග්ධනය තියෙනවා වගකීම් 60,000යි වගකීම් 60,000යි. අපි සුළු කරගෙන අපිට වත්කම් පැත්ත එකතු වෙනවා 3,70,000යි. මේ ධන එක අපි මේ පැත්තට ගෙනකොට ඍණ වෙනවා. අපිට හොයන්න තියෙන ප්‍රාග්ධනය. එහෙනම් ප්‍රාග්ධනය සමානයි 3,10,000යි. අවසාන එක නේද? ඔව් සර් ජංගම නොවන වත්කම් සමාන ධන ජංගම වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම්. ජංගම නොවන වත්කම් 45,000යි ජංගම වත්කම් 50,000යි ප්‍රාග්ධනය 412.3යි වගකීම් හොයන්න තියෙනනේ. ඔව් සර් මේ ප්‍රශ්නේ වැරද්දක් තියෙනවානේ. ඔයාලා මට එදා කිව්වනේ ඔක හදන්න බෑ කියලා. ඔව් සර් කිව්වා හදන්න බලන්න කියලා. මම හදන්න බලන්න කිව්වා මම ප්‍රශ්නේ කියවන්න නැතුව. හරි අපි මෙතන බිඳුවක් දාගමු ඈ.
ජංගම නොවන වත්කම් 4,50,000ක් කරගමු. දැන් හදන්න පුළුවන් නේද? ඔව් සර්. වත්කම් පැත්තේ ලක්ෂ 5ක් එනවා. පුතේ මම මොකද කරේ මේ ගානේ ජංගම නොවන වත්කම් 45000යි කියලා තියෙන්නේ. මම ඒක වෙනස් කරා 4,50,000ක් කියලා. දැන් ඔන්න අපිට මේ ගාන හදාගෙන යන්න පුළුවන්. නැත්තම් මේ දෙපැත්ත බැලන්ස් නැහැනේ. ඔයාලා හරි ඈ. අපිට එනවා වගකීම් 88,000ක්. හරි නේද? හරි සර්. හරි. නිකන් කියවලා බලන්න ඊළඟට තියෙන ඔයාලට අභ්‍යාසය. ඊළඟ අභ්‍යාසය ඔයාලට කියලා තියෙනවා මේ මයුරි කියලා ව්‍යාපාරයක් තියනවලු මේ 2006 පරණ ගානක් පුතේ ඈ. මයි පළවෙනි දින ගිණුම් සමීකරණය හා සිදු වූ ගණුදෙනු කීපයක් පහක් දැක්වේ. කියන්නේ ගිණුම් කරන සමීකරණය දීලා ගිණුම් කරන සමීකරණයට අදාළව මේ ව්‍යාපාරයේ වෙච්ච ගණුදෙනු කිහිපයක් ඔයාලට කියලා තියෙනවා. ඉතින් ඔයාලගෙන් අහනවා ඔයාලා ගාව නෑ නේ මම ඔයාලට පෙන්නන්න බෑ. සෝරි ඈ. හරි. පේනව නේද ඔයාලට? ඔව් සර් පේනවා. පේනවනේ. හරි. එතකොට දැන් මේ විදිහේ දුන්නාම පුතේ ගිණුම් කරන සමීකරණය මේ ගනුදෙනුව අපි ගිණුම් කරන සමීකරණයේ සටහන් කරන්න ඕන මෙන්න මේ දේවල් මෙන්න මේ හිස්තැන් වල මේ විදිහට අපි ලියාගෙන දැන් මේ හිස්තැන් දීලා තියෙන ඉඳනේ. නමුත් ගිණුම් කරන සමීකරණය ලියාගෙන අපි දැනගන්න ඕන මේ ගනුදෙනුවක් කොහොමද ගිණුම් කරන සමීකරණයට ගලපන්නේ. එහෙම නැත්නම් ගිණුම් කරන සමීකරණයක සටහන් කරන්න. එහෙම නැත්නම් ගනුදෙනුවක් සිද්ධ වුණාට පස්සේ අපි කොහොමද අපේ ගිණුම් කරන සමීකරණය ලියා දක්වන්නේ? ගනුදෙනුවක් සිද්ධ වුණාම අපි දන්නා ව්‍යාපාරයේ තියෙන වත්කම් වගකීම් ප්‍රාග්ධනය ඊට පස්සේ ආදායම් වියදම් මෙන්න මේ කියන දේවල් වෙනස් වෙනවා. ඒ දේවල් වෙනස් වුනහම කොහොමද අපි මේ ගිණුම් කරන සමීකරණය ගනුදෙනුවකට පස්සේ ලියන්නේ? එහෙනම් ඒක ලියන්න කලින් අපි දැනගන්න ඕන අපි ඉගෙනගෙන ඉන්නවා කොහොමද මේ ගනුදෙනුව ගිණුම් කරන සමීකරණයට බලපෑම් කරන්නේ කියන එක. එකින් එක ගනුදෙනුව කොහොමද බලපෑම් කරන්නේ ගිණුම් කරන සමීකරණයට? එහෙම වුණාම ගිණුම් කරන සමීකරණය කොහොමද වෙනස් වෙන්නේ? කොහොමද අපි ගිණුම් කරන සමීකරණය ලියාගන්නේ කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ වගේ ගාණක් හදාගෙන යන්න පුළුවන්. හරි. ඉතින් ඊට කලින් ඔයාලා ලියන පොත අරගෙන ලියාගන්න මොකද්ද දන්නවද? ඔයාලා ලියාගන්න ලියා ගන්නවනේ. ලියාගන්න. විවිධ ගනුදෙනු වලින් අපි දැන් එකින් එක ඉවර කරගෙන එන්න හදන්නේ. විවිධ ගනුදෙනු. ඔව්. ගිණුම් කරණයනේ අපි ඉගෙන ගන්නෙ. විවිධ ගනුදෙනු වලින්
ගිනුම් කරන සමීකරණයට ඇති කරන බලපෑම විවිධ ගනුදෙනු වලින් ගිනුම් කරන සමීකරණයට ඇති කරන බලපෑම හරි පුතේ අපි මේ විවිධ ගනුදෙනු වලින් ගිණුම් කරන සමීකරණයට ඇති කරන බලපෑම පොඩි ඉන්ටර්වල් එකකින් පස්සේ පටන් ගමු. ඒ කියන්නේ දැන් 7:00 වෙලාව. අපි 8ට පන්තිය පටන් ගමු. ඔයාලා කන බොන දෙයක් කාලා පොඩ්ඩක් නැගිටලා එහාට මෙහාට ගිහිල්ලා එන්න. අද පන්තිය ටිකක් වෙලා යනකන් තියෙයි. හරි? එහෙනම් ඔන්න මම ඉන්ටර්වල් එකක් දෙනවා. හරියටම පන්තිය ආයේ 8ට පටන් ගන්නවා. හරි. එහෙනම් එතකන් ඔයාලා කෑම කාලා එහෙම එන්න. කට් වෙන්නද මේක නැත්නම් මේව තියන්නද? නෑ නදිනි අයින් වෙන්න.